අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒදහම් මඟ සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොම්බනං පහු සංතෝන භරති තං පරා භවතු මුකං තීති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහෙවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් ඔබ සූදානම් වෙන්නේ ඉරිදා දවසේ VFM ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට. හැමදාම වගේ උදෑසන ඉරිදා දවසේ මේ දේශනාව ශ්‍රවණය කරන්න ඔබ ඉඩහසර වෙන් කර ගන්නවා. ඒ තුල පින්වත්නි, ඔබට ඔබේ ජීවිතේ
මෙලොව වශයෙන් යහපත පිණිස හේතු වෙන පරලොව වශයෙන් යහපත පිණිස හේතු වෙන දහම් කාරණාවන් දැනගන්න ලැබෙන වටිනා අවස්ථාවක් බවට මේ අවස්ථාව පත්වෙනවා. සතියේ දිනයන් අතර අවිවේකීව ගත කරන ඔබ සති අන්තයේ ඉරිදා දවසේ විවේක සුවයෙන් ගත කරන්න කල්පනා කරන ඔබට ඒ විවේකය තව දුරටත් සාර්ථක විවේකයක් බවට පත්කරගන්න ධර්ම ශ්‍රවණය කිරීම මහත් උපකාරයක් බවට පත්වෙනවා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට ධර්මය සමීප කරගන්න පුළුවන් නම් ඒ සෑම අවස්ථාවක්ම පින්වත්නි ඔබට වටිනා පැයක් බවට පත් කරගන්න පුළුවන්. පැයක දේශනාවක් ඔබ ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන පැයේ කාලය ඔබට වටිනා කාලයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ පැය භාගයක් ශ්‍රවණය කරනවා නම් ඒ පැය භාගය ඔබට වටිනා කාලයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ විනාඩි කිහිපයක් හෝ එක ධර්ම කාරණාවක් පිළිබඳව හෝ ඔබේ අවධානය යොමු කරනවා නම් ඒ කාලය ඔබට වටිනා කාලයක් බවට පත් කරගන්න පුළුවන්. මොකද පින්වත්නි මේ කාල සීමාව තුල අපි කවුරුත් දන්න දෙයක් තමයි බොහෝ දෙනෙක් ඇතැම් වෙලාවට කිසිම ප්‍රයෝජනයක් නැති මාතෘකාවන් ඔස්සේ කතා කරමින් කාලය ගත කරනවා. ඒවා තුලින් ද්වේෂය, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම කියන සිතුවිලි තමයි වර්ධනය වෙන්නේ. අපි ප්‍රයෝජනයක් නැහැයි කියලා කියන්නේ අන්නේ සිතුවිලි වර්ධනය වෙන අවස්ථාව. ඔබේ ජීවිතයට අයහපත පිණිසම පවතින අවස්ථාව. ඒක පින්වත්නි අපිට ධර්මානුකූලව කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔබ බණහන අවස්ථාව තුල ඔබට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ආදී සිතුවිලි යටපත් කරගෙන ඒ වේලාව තුල ඔබට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා නම් බණ ඇහුවත් ඒ හැකියාව නැත්තම් ඔබ මේ කාලය ගත කරලා තියෙන්නේ ප්‍රයෝජනවත්ව නෙවෙයි. ඒ හැකියාව උදා කරගන්නයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ කාල වේලාව තුල ඔබ වීරියෙන් යුක්තව එවැනි සිතුවිලි යටපත් කරගෙන කටයුතු කළොත් පින්වත්නි ඒ පැයද පැය භාගයද විනාඩි කිහිපයද ඔබේ ජීවිතයේ යහපත පිණිසමයි පවතින්නේ. මේ ලෝක වශයෙන් ඔබ ජීවත් වෙනකොට ඒ ධර්මයෙන් ලබන අවබෝධය වැටහීම ඔබට මෙලව ජීවිතය යහපත්ව ගත කරන්න උපකාර වෙනවා. ඒ තුල පින්වත්නි ඔබට පරලොව ජීවිතය යහපත් කරගන්න හැකියාව ලැබෙනවා. අදත් ඔබට
මේ උතුම් දේශනාව මෙලොව යහපත පරලොව යහපත පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අපි දේශනා මාලාවක් විදියට දේශනාවක් ආරම්භ කළා. ඔබ දන්නවා ජාතක කතාවක් ඇසුරෙන් අපි මේ දේශනා මාලාව සති කිහිපයක් සිදු කරන්නට කල්පනා කළා. ඒ අනුව අද 3 වෙනි සතිය මහා සුපින ජාතකය අරමුණු කරගෙන ඒ තුල එන කොසල් රජතුමා දුටුව සිහින 16 අරමුණු කරගෙනයි මේ දේශනා මාලාව සිදු කරන්නේ. අනාගතයට බලපවත්වන සිහින 16ක් කොසල් රජතුමා දැකලා ඒ දැක්ක සිහින බුදුරජාණන් වහන්සේට පවසනවා. ඒ පැවසීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ එහි අර්ථය සිහින පලාපල බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට පැහැදිලි කරනවා. එයින් සිහින අපි දෙකක් පිළිබඳව මීට පෙර දේශනාවන් වලදී ඉගෙන ගත්තා. අද අපිට තියෙන්නේ 3 වෙනි සිහිනය. පින්වත්නි, කොසල් රජතුමා එදා 3 වෙනි සිහිනය විදිහට දකින්නේ ඒ දැක්ක සිහිනය බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා මෙන්න මේ විදියට. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මම දැක්කා තමන්ගෙන් එදිනම ඉපදුණු වසු පැටියෙක් මහා වැස්සිය කිරිබොනවා. මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද ස්වාමීනි කියලා කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එදිනම ඉපදිච්ච වහු පැටියෙකුගෙන් තමන්ගෙන්ම ඉපදිච්ච වහු පැටියෙකුගෙන් මව් වැස්සිය කිරි උරා බොනවා සිහිනයෙන් කොසල් රජතුමා දැක්කා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට සඳහන් කරනවා, මහරජතුමනි, මේ හීනෙන් කියවෙන්නේ අනාගතයේ දූදරුවෝ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු සැලකිලි නොදක්වන බවයි. ඒ වගේම දෙමව්පියන්ට තම දරුවන් ළඟ දාසයන් වගේ බැල මෙහෙවර කරන්නට සිද්ධ වෙන බවයි. ඔවුන්ගෙන් යැපෙන්ට සිද්ධ වෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්තම් දරුවන් තම මහලු දෙමව්පියන්ට සලකන්නේ නැහැ. ඒකයි මේ සිහිනේ අනාගත ප්‍රතිඵලය කියලා කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි, මේ සිහිනයේ පලාපල ඇතැම් වෙලාවට අපි අදත් දකිනවා. මේ මොහොත වෙනකොටත් ඔබේ මතකයට එනව ඇති. ඇතැම් වෙලාවට ඔබට ඔබේ දරුවා සලකන්නේ කොහොමද කියලා. ඔබ අඳුරන කෙනෙකුගේ දරුවෝ
ඒ අයට සලකන්නේ කොහොමද කියලා ඔබේ සිහියට නැගෙනවා ඇති. පින්වත්නි, එදා කොසල් රජතුමා දුටුව සිහින එදා අතීතය වුණාට අද අනාගතයයි. අද ඇතැම් දේවල් අපේ ඇස් පනා පිටම දකින්න ලැබෙන බව අපි තේරුම් ගන්න ඕන. අනාගතේ මීටත් වඩා බහුල වෙන බවත් අපි තේරුම් ගන්න ඕන. කොසල් රජතුමා ඒ දුටුව සිහිනය දෙමව්පියන්ට නොසලකා හරින දරුවන් මේ සමාජය තුල අපි අඩු වැඩි වශයෙන් දකිනවා. ඒවාට මේ සමාජ රටාව බෙහෙවින් උපකාර වෙලා තියෙන බවත් අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, අපි දන්නවා පැරණි සමාජය තුල දෙමව්පියන් දෙන්නාට අත්වෙලා තිබුණු ගෞරවය කිසිම වෙලාවක හානි වුණේ නැහැ. දෙමව්පියෝ දෙන්නා අම්මා තාත්තා කියන චරිත දෙකට දරුවන්ගෙන් හිමිවිය යුතු ගෞරවය සැලකීම අතීතය තුල අපි බහුල වශයෙන් දැක්කා. ඇතැම් වෙලාවට ඒ ප්‍රසිද්ධ චරිත තුලින් පවා අපි ඒක දැක්කා. පළවෙනි අග්බෝ රජතුමා තමන්ගේ මෑණියන්ට අප උපස්ථාන කරලා තමයි රාජ්‍ය කටයුතු සඳහා පිටත් වෙන්නේ. රජවරු පවා තමන්ගේ අම්මා තාත්තා දෙන්නට බොහොම ගෞරවයෙන් කටයුතු කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්න තමන්ට සමාන කළේ. බුදු කෙනෙක් කිසිම කෙනෙක් තමන්ට සමාන කරන්නේ නැහැ. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. අම්මා තාත්තා දෙන්න බුදු කෙනෙක් හා සමානව අර්ථ දක්වලා තියෙනවා. ඒකයි අපි කියන්නේ gedara budun අම්මා කියලා. ඒ බුදු කෙනෙකුගේ ජීවිතයේ තියෙන පවිත්‍රතාවය ඒ වගේම නොතිබුණත් පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න අම්මා තාත්තා දෙන්නට බුදු කෙනෙකුගේ කරුණාව යොමු වෙලා තිබුණා තමන්ගේ ළඟට සමාන කරන්න. බුදුරජාණන් වහන්සේ තරම් අම්මා තාත්තා දෙන්නගේ ගුණය හඳුනාගත් කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පවා අනුදැන වදාරලා තියෙන්නේ දෙමව්පියන් දෙපළට සලකන්න විදිහක් නැත්තම් වෙනත් කවුරුත් නැත්තම් සලකන්නේ නැත්තම් තමන් වැඩ ඉන්න කුටියේ රඳවාගෙන තමන්ට ලැබෙන සිව්පසයෙන් සංග්‍රහ කරමින් දෙමව්පියන් දෙන්න පෝෂණය කරන්න උන්වහන්සේ අවසරය ලබා දීලා තියෙනවා. ඒ මොකද අම්මා තාත්තා දෙන්නාගේ ගුණය බුදුරජාණන් වහන්සේ මනවින් හඳුනාගත්ත නිසා. පින්වත්නි, එහෙම නොකරන සමාජය තුල
අපිට පේනවා නොයෙක් ආකාරයේ ස්වභාවයන් දකින්න ලැබෙනවා. මේක විකෘතියක්. තමන්ව හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන් දෙපළට නොසලකා හරිනවා කියන එක සම්මත ලෝකය තුල කිසිම කෙනෙක් ප්‍රශංසා කරන දෙයක් නෙවෙයි. අගය කරන දෙයක් නෙවෙයි. එය අප්‍රසාදයට ලක් වෙන දෙයක්. එය ගැරහීමට ලක් වෙන දෙයක්. එවැනි අය පිරිහීමට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පිරිහෙන පුද්ගලයෙකුගේ ලක්ෂණයක් තමයි දෙමව්පියන් දෙපළට නොසලකා හරින කෙනා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනම් පහූ සන්තෝ නභරති තම් පරා භවතෝ මුකං. දෙමව්පියන්ට නියම ආකාරයෙන් සලකන් නැති කෙනාට පිරිහෙන පුද්ගලයෙක් බවට බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා. එයා මෙලෝ වශයෙන් පිරිහෙනවා. අහල පහල අයගෙන් ගැරහීමට ලක් වෙනවා. පේනවාද මේ මිනිස්සයා අම්මට තාත්තට සලකන්නේ නැහැ කියලා එයා ගරහන කෙනෙක් බවට පත් වෙනවා. එයාව සමාජයේ පිළිකුල් කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාව සමාජයේ ගණන් ගන්න නැති කෙනෙක් බවට පත් වෙනවා. කිසිම විශ්වාසයක් තබලා කටයුතු කරන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුල මෙලෝ වශයෙන් යා පිරිහෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. එයා වසලෙක් විදිහට බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේදී සඳහන් කරනවා. දෙමව්පියන් දෙපළට නොසලකන කෙනා වසලෙක් කියලයි හඳුන්වන්නේ. මේ සමාජයේ පහත්ම චරිතය බවට පත් වෙන්නේ දෙමව්පියන්ට නොසලකන කෙනා. පින්වත්නි, ඇතැම් වෙලාවට අපි දැකලා තියෙනවා ඇතැම් දරුවෝ තමන් ඉහළට ඉගෙනගෙන ඉහළට ගියාට පස්සේ තනතුරු ලැබුවට පස්සේ දෙමව්පියන් දෙපළ තමන්ට කරදරයක් බවට පත් වෙනවා. ඒ කරදරයක් බවට පත් වුණාට පසුව තමන්ගේ තත්වයට තමන්ගේ නම්බුවට හොඳ නෑ කියලා ඒ දෙපළව වැඩිහිටි නිවාසයකට මහලු නිවාසයකට අරගෙන යනවා. ආයි කවදාකවත් දකින්නවත් පැමිණින් නැති දරුවෝ ඒ තුල ඉන්නවා. පින්වත්නි, මේ ස්වභාවය අපිට අද අස්පනා පිටම දකින්න ලැබෙන බව ඔබත් සාක්ෂි දරාවි, මාත් සාක්ෂි දරනවා. මාධ්‍ය තුලින් අන්තර්ජාලය තුලින් අපි අද මෙවැනි සිදුවීම් දකිනවා. අම්මා තාත්තා බලු කූඩුවට දාන්න තරම් අකාරුණික සිත් ඇති දරුවන් මේ සමාජයේ බිහි වෙනවා. පින්වත්නි, එදා කොසල් රජතුමා දුටුව සිහිනය අද වර්තමානයේ අපිට අස්පනා පිට දකින්න ලැබිලා තියෙනවා. ඒකට විශේෂයෙන් බලපවත්වන කාරණා ටිකක් අපි සාකච්ඡා කරන්න ඕන. පින්වත්නි, දෙමව්පියන් කියන චරිතය දරුවන් මනවින් හඳුනා ගන්න ඕන. අද දෙමව්පියෝ දරුවන්ට නොපෙනී තමයි
දරුවන්ට තමන් විඳින වේදනාවන් නොපෙන්වා තමයි දරුවන් සතුටු කරන්න උත්සාහ කරන්නේ. කියමනට කියන්නේ අපි දුක් විඳට උඹලා දුක් විඳින්න ඕන නෑ කියලා. ඒක තමයි අම්මා කෙනෙකුගේ හදවතේ ස්වභාවය. තාත්තා කෙනෙකුගේ හදවතේ ස්වභාවය. එහෙත් දෙමව්පියන්ට මේ වෙලාවේ මම සිහිපත් කරන්න කැමතියි. මේ සිතුවිල්ල ඔබේ හදවතේ තබා ගත්තාට එය ක්‍රියාවෙන් පෙන්විය යුතු එකක් නෙවෙයි. අද ඉන්න දරුවන්ට දෙමව්පියන්ගේ තිබෙන අපහසුව දැනෙන්න සලස්වන තරමට තමයි ඒ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේ. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන ඇතැම් දරුවෝ ඉන්නවා දෙමව්පියන්ගේ වටිනාකම හඳුනාගත්තත් දෙමව්පියන්ට සලකන්න හිත් ඇති වෙන්නේ නැහැ. ඒ අය සමහරක් වෙලාවට කියන්නේ අපේ තාත්තට අපේ අම්මට අපිට සලකන්න ඕන. හැබැයි ඒ අයට සැලකීම තුළ අපේ ජීවිතයේ අපිට තේරෙනවා අපි කරන්නේ ලොකු වරදක් කියලා. පින්වත්නි සමහරක් දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ ජීවිතයේ කිසිම නිවැරදිතාවයක් ඇති කරගන්න නැතුව වැරදි ජීවිතවල යොමු වෙලා ඉන්න දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ට කාය ශක්තිය හොඳින් තියෙනකම් ඒ වැරදි ජීවන රටාව ඔස්සේ ගමන් කරන්න පුළුවන්. හැබැයි අමාරු වුණාම අපහසු වුණාම තමන්ගේ දරුවෝ ළඟට වැටෙන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත් ඒ තත්වයට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ තුල දරුවන්ගේ සැලකීම් ලබන්න ඇතැම් දෙමව්පියන්ට නොහැකි වෙනවා. තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් වැරදි හඳුනාගෙන කටයුතු නොකිරීමත් එක්ක ඇතැම් දරුවෝ තමන්ගේ තාත්තගේ ළඟට යන්නවත් කැමති නෑ. තමන්ගේ තාත්තගේ අඩුපාඩුකම් දරුවෝ දකිනවා. ඒ අම්මා තාත්තා කියන චරිත දෙකේ රඟ දක්වන අය එයට අදාළ චරිතය හඳුනාගෙන ඒ චරිතය තුල පමණක් හැසිරෙන්න රඟ දක්වන්න කටයුතු කළේ නැත්තම් දරුවන්ගෙන් සැලකීම් ලබන්න හැකියාවක් නැහැ. අපි කියන්නේ එහෙම දෙමව්පියන්ට සලකන්න එපා කියලා. මම මේ සඳහන් කරන්නේ සමාජයේ අද අපිට දකින්න ලැබෙන තත්වයන් පිළිබඳව. ඒ නිසා මම මේ වෙලාවේ සිහිපත් කරනවා දෙමව්පියන්ට ඔබ තරුණ කාලේ යම් යම් වැරදි ජීවිත රටාවන් වලට හුරු වෙලා ඉන්න ඇති. දරුවන් ලැබුවයින් පස්සේ ඒ දරුවන්ගේ ජීවිතවලදී ඔබෙන් ඉටු විය යුතු යුතුයකම් මැනවින් ඉෂ්ට කරන්න. ඒ වගේම ඔබේ චරිතයේ පූජනීයත්වය රැකගන්න. පූජාච පූජනීයාන පිදීමට ලක් වෙන්නේ ගෞරවයට ලක් වෙන්නේ ඒ ගෞරවනීය තත්වය තුල හිටියොත් විතරයි. හොඳට මතක තියාගන්න. අද දරුවන් ඇතැම් අය තමන්ගේ දෙමව්පියන්ට
සලකන්න උවමනාව තිබුණත් ඒ දෙමව්පියන්ගේ අඩුපාඩුකම් නිසා සැලකීම් නොකර ඉන්න තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා දෙමව්පියෙක් විදියට ඔබේ චරිතය හඳුනා ගැනීමත් ඉතාම අත්‍යවශ්‍යයි. දරුවන්ගෙන් සැලකීම් ලබන්න. තවත් දෙමව්පියෝ ඉන්නවා දරුවෝ සලකන්න කැමති. හැබැයි දෙමව්පියෝ කැමති නෑ දරුවන්ගේ සැලකීම් ලබන්න. ඇතැම් වෙලාවට දරුවෝ ඒ සඳහා කැප වෙනවා. ඒ සඳහා කාලය වෙන් කරනවා. ඒක Tamanට කරදරයක් කියලා. ඒක Tamanගේ නිදහසට බාධාවක් කියලා දරුවන් ළඟට යන එක ඇතැම් අම්මලා තාත්තලා අකමැති වෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ දරදඬු තීරණ තීන්දුව නිසා අසරණ වෙලා තියෙනවා දරුවන් දෙමව්පියන්ට සැලකීම් කිරීම හමුවේ. ඔබ අම්මා තාත්තා විදියට ඒ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කාරුණික වෙන්න. ඒ තුළ ඒ දරුවන්ගේ ජීවිතේට යහපතක්මයි සිද්ධ වෙන්නේ. අම්මා තාත්තා විදියට ඔබ කැමති දරුවන්ගේ ජීවිතවලට යහපත සිද්ධ වෙන්න. ඒ අවස්ථාව තුළ ඔබට අපහසුයක් දැනේවි. ඔබේ නිදහසට බාධාවක් වුණා කියලා දැනේවි. සමහර වෙලාවට ඔබට ඔබ හුරු වෙලා තියෙන ජීවිතේට කරදරයක් කියලා දැනේවි. ඒ සියල්ල පසෙක දාලා ඔබේ දරුවන්ගේ ජීවිතේට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ දරුවන්ට සැලකීම් කරන්න අවස්ථාව හදලා දෙන්න. අපි සමාජය තුළ එවැනි තත්වයන් පවා අද දකිනවා. දරුවෝ කැමති සලකන්න, දෙමව්පියෝ අකමැති සැලකුම් ලබන්න. ඒ තත්වය තුලත් දෙමව්පියන්ට නොසැලකීම නැත්නම් දෙමව්පියන්ට සැලකීම් නොකරන තත්වයට සමාජයේ පත් වෙනවා. මේ තුල පින්වත්නි ලොකු ආදර්ශයක් ලැබෙනවා. ඔබේ දරුවන් ඔබට සැලකුම් කරනකොට අම්මා තාත්තා විදියට ඒ දරුවන්ගේ දරුවන්ට මෙය ආදර්ශයක් බවට පත් වෙනවා. එතකොට ඒ අයටත් ඒ සැලකීම් ලබන්න ඒ උපකාර වෙනවා. මේ ගුණය අපේ සමාජය තුල අතීතයේ ඉඳලා ගලාගෙන ආපු ගුණයක්. බටහිර සමාජය තුල අම්මා තාත්තා බලාගන්න දරුවන් විසින්ම ලංකාවෙන් එහෙම නැත්නම් වෙනත් දුප්පත් රටකින් කෙනෙක් කුලියට අරගෙන පඩිගෙවලා තබා ගන්න සමාජ රටාවක් අපේ තිබුණේ නැහැ. ඒ තුල පින්වත්නි අප දකින්නේ නැහැ දෙමව්පියන් කිසිම වෙලාවක සතුටින් ඉන්නවා කියලා. සතුටින් ඉන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ දරුවන් ළඟ විතරයි. හැබැයි ඒ දරුවෝ හොඳින් සැලකීම් කරනවා නම් විතරයි ඒ తত্ত্বය තියෙන්නේ. දරුවන්ට අපි සිහිපත් කරන්න ඕන ඔබේ අම්මා තාත්තට සැලකීම් කරන කවදාකවත් ඔබේ ජීවිතයට අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්න ඇතැම් අය ඉන්නවා වැඩට යන්නේ තමන්ගේ අම්මා තාත්තව පිරිසිදු කරලා නාවලා කවලා පොවලා. එහෙම අය අදත් මේ සමාජය තුල ඉන්නවා. එහෙම සමාජය තුල
බහුල වශයෙන් අපට අහන්න දකින්නත් ලැබෙනවා දෙමව්පියන් මහමග තනි කරලා යන අය. දෙමව්පියන් මහලු මඩම් වලට යොමු කරන අය. ඔය අතර වයසට ගිය දෙමව්පියන්ගෙන් තමන්ගේ කටයුතු කරගන්න පෙළඹෙන දරුවනුත් නැතුවාම නෙවෙයි. අර සිහිනය තුල කොසල් රජතුමා දැක්කා වගේ එදිනම ඉපදුණු වසු පැටියාගෙන් කිරිබොන්න මව්වස් සිට අදහස් පහළ වෙනවා වගේ අසාමාන්‍ය දේවල් අදත් සමාජය තුල සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට තමන්ගේ අම්මා තාත්තගෙන් වයසට ගිහිල්ලා දුර්වල වෙලා ඉන්න තත්වයක වුණත් දරුවන් වැඩපළ කරගන්න මෙහි කරුවෙක් විදියට මෙහි කාර්යයක් විදියට අම්මා තාත්තව පාවිච්චි කරන අනාගතයක් එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ තත්වයක් පින්වත්නි අපි සමාජය තුල අඩු වැඩි වශයෙන් දකිනවා. එහෙම දරුවොත් මේ සමාජය තුල මේ වර්තමානය තුලත් අනාගතය තුලත් දකින්න ලැබෙනවා ලැබේවි. මෙය පින්වත්නි ඇතැම් වෙලාවට බලපවත්වන්න හේතු වෙලා තියෙනවා සමාජ රටාව. ගුණධර්ම පිරිහුණු සමාජයක් තුල අම්මා තාත්තට සලකන දරුවෝ බිහි වෙන්නේ නැහැ. වැඩිහිටියන්ට සලකන දරුවෝ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට ඉහළට උගන්වන්න විතරක් නෙවෙයි ඒ දරුවන්ගේ ගුණ සුවඳ වැඩි දියුණු කරන්නත් කටයුතු කරන්න ඕනේ, වෙහෙසෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕන. දරුවන්ට නිසි මඟ පෙන්වලා නිවැරදි ඇසුරට යොමු කරලා ඒ තුල දරුවන්ව ශික්ෂණයකට පත් කිරීම සඳහා දෙමව්පියන් කටයුතු කරන්න ඕන. අද අපිට පේන්නේ ඊට වඩා වෙනත් උවමනාවන් වලට වෙහෙසෙන මහන්සි වෙන දෙමව්පියන්. ඉහළම ලකුණු ලබා ගැනීම සඳහා වෙහෙසෙන මහන්සි වෙන දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ගුණධර්ම දියුණු කරන්න අඩුම තරමේ දහම් පාසලටවත් යොමු කරන්න පෙළඹෙන්නේ නැහැ, උත්සාහවන්ත වෙන්නේ නැහැ. අපි දන්නවා ඇතැම් දෙමව්පියෝ ඉන්නවා දහම් පාසල් දරුවාට යන්න උවමනාව තිබුණත් ඒ දෙමව්පියෝ ඊට වඩා උනන්දු වෙන්නේ අමතර පන්තියට දරුවා යොමු කරන්න. ඒකේ ප්‍රතිඵලය තමයි අනාගතයේ දවසක දෙමව්පියන් විදියට ඔබලාට දරුවන්ගේ සැලකුම් නොලැබී යෑම. ඇයි? මේ ගුණධර්ම තුලින් තමයි එය දරුවාගේ ජීවිතයට එකතු කරන්නේ. වැඩිහිටියන්ට සැලකීම, දෙමව්පියන්ට සැලකීම කියන ගුණාංග වැඩි දියුණු නැති දරුවෙකුගෙන් අපිට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ දරුවා සමාජයට ගිහිල්ලා සමාජ කටයුතු වල නිරත වෙනකොට ඒ ගැන තැකීමක් නැතුව කටයුතු කරනවා. ඔබ හිතන්න ඉහළට ඉගෙනගත්ත බැංකු නිලධාරියෙක් වෙච්ච දරුවෙක් ඒ බැංකුවට එන වයසක අම්මා තාත්තාට කරුණාවෙන් ඒ කටයුතු ටික කරලා දෙන්නේ ගෙදර ඉන්න අම්මා තාත්තට හොඳට සලකපු යුතුයකම් හඳුනාගෙන කටයුතු කරපු දරුවෙක්.
වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා කරුණාවෙන් අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කරන්නේ වැඩිහිටියෙක් එක්කාවහම අම්මා තාත්තට වැඩිහිටියන්ට සලකන ජීවිතයක් එයා තුල තිබුණොත් පමණයි. එනිසා මේ සමාජ ස්තරය තුල කොතනක වුණත් ගුණධර්ම දියුණු වෙච්ච දෙමව්පියන්ට සලකන වැඩිහිටියන්ට ගරු කරන සැලකීම් කරන එය හඳුනාගත් කෙනෙක් තමයි අන් අයටත් ඒ විදිහට කටයුතු කරන්නේ. නිසා සමාජ ගැටලුවක් බවට පත්වෙන කාලයක් අනාගතේ උදා වෙන්න පුළුවන්. මේ හේතු කොටගෙනම පින්වත්නි මේ තුල තවත් දෙයක් සිදු වෙනවා. ඔබ දන්නවා පසළොස්වක පෝය දවසට දිව්‍ය ලෝකයේ දෙවිවරු මේ මනුස්ස ලෝකයේ පුරාම සැරිසරනවා. සැරිසරලා අම්මට තාත්තට සලකන වැඩිහිටියන්ට සලකන ගරු කරන බුහුමන් දක්වන මිනිස්සු කවුද කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන විතරක් නෙවෙයි දෙවිවරු රැස් වෙන සුධර්මා දිව්‍ය සභාවේදී ඒ අය ගැන වාර්තා කරනවා. ඒ අයට පින්වත්නි දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සලසා දෙන්න කටයුතු කරනවා. එහෙනම් දෙවියන්ගෙනුත් රැකවරණය ආශිර්වාදය ලබන්න පුළුවන්කම තියෙන්නේ අම්මා තාත්තට සලකන අයට, වැඩිහිටියන්ට සලකන අයට. එහෙම නොකරන අය තමයි පිරිහෙන අය බවට පත් වෙන්නේ. ඒ අය තුලින් දෙවිවරු ඈත් වෙනවා. ඒ අය වසලයන් බවට පත් වෙනවා. මේ සමාජයේ පහත් අය බවට පත් වෙනවා. එනිසා මේ සමාජ රටාව තුලත් දෙමව්පියන්ට සැලකීම කියන කාරණාව තුල සමාජමය පරිවර්තනයක් කරන්නත් හැකියාව තියෙනවා. අධ්‍යාපන රටාව තුලත් ඒ පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ අධ්‍යාපන රටාව තුලිනුත් දෙමව්පියන්ට සැලකීම කියන එකට, වැඩිහිටියන්ට සැලකීම කියන එකට වැඩි තැනක් හිමි කරලා දුන්නොත් දීලා තියෙනවා, නැතුවා නෙවෙයි. හැබැයි ඒ తত্ত্বය තව තව එන්න වැඩි කළොත් මීට වඩා යහපත් සමාජයක් අපිට දකින්න ලැබෙනවා. ඒක අද වඩා අපිට හෙට තමයි බලවත් ලෙස අවශ්‍යතාවය දැනෙන්නේ. මේ රටේ දෙමව්පියන් වැඩිහිටියන් මහලු මඩමට ගෙනියන ප්‍රවණතාවය එන්නම වැඩි වෙලා තියෙන තත්ත්වයක්. එන්නම වැඩි වෙලා කියලා කියන්නේ ඒ සමාජ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ කියන එකයි. අපි කොච්චර බණ කිව්වත්, කොච්චර දහම් කාරණාවන් ඔබට කියලා දුන්නත් ඔබට ඒ සඳහා උවමනාවක් නැත්තම්, ඒ සඳහා දෙමව්පිය වශයෙන් දෙමව්පියන්ගේ නැඹුරුවක් නැත්තම්, නම්‍යශීලීත්වයක් නැත්තම් මේ කාර්ය කරන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා කොසල් රජතුමාට සඳහන් කරපු ඒ සිහිනය යථාර්ථයක් වෙන එක වළක්වන්න අපි කාටවත් පුළුවන්කමක් නැහැ. අපි උත්සාහවන්ත නොවුනොත් ටික ටික හරි අපි ඒ తত্ত্বය වළක්වා ගන්න කටයුතු කළොත්
මීට වඩා යහපත් සමාජයක් අපිට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා දරුවන්ට අපි ඇඟිල්ල දික් කරනවා වගේම දෙමව්පියන්ටත් ඇඟිල්ල දික් කරන්න ඕන. ඒ ඇඟිල්ල දිගු වෙනවාමයි. ඔබගේ යුතුයකම ඔබ හරියට කරලා තිබුණොත් අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඒ චරිතයේ වටිනාකම හඳුනාගෙන අම්මා තාත්තා කියන දෙන්නාගේ ස්වභාවයන් නිවැරදිව හඳුනාගෙන ඒ භූමිකාව නිවැරදිව හඳුනාගෙන කටයුතු කළොත් ඔබට ඔබේ දරුවන්ගේ සැලකීම් ලබන්න වටපිටාව නිර්මාණය වෙනවා. ඒ සඳහා මඟ පෙන්වීම මේ ධර්මය තුලින් ලබා දීලා තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්න මිය ගියත් අතහරින්න එපා කියලා කිව්වේ. මියගිය අම්මා තාත්තා වෙනුවෙනුත් දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න කියලා කිව්වේ. පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීමත් දරුවන්ගේ යුතුයකමක් බවට පත් වෙනවා. එයත් බුදුහාමුදුරුව හඳුනාගත්තා. දසමාසයක් කුසේ දරාගෙන බිහි කරලා නොවිඳිනා දුක් වේදනාවන් විඳලා දරුවන් ලොකු මහත් කරලා මිය යන අම්මා තාත්තාගේ ගුණ නාමය සිහිපත් කරලා ඒ ගුණය උදෙසා පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීමත් දරුවන්ගේ යුතුයකමක් විදියට බුදුහාමුදුරුව පෙන්වුවේ ඒකයි. එනිසා දරුවන්ගේ පැත්තෙන් විතරක් මදි, දෙමව්පියන්ගේ පැත්තෙනුත් එය හඳුනාගෙන ක්‍රියා කරපු තැන තමයි මේ අපිට ලස්සන වටපිටාවක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දවස උදා කරගන්න අපි කාටත් වගකීමක් තියෙනවා. අපි කාටත් සමාජය විසින් පවරා දුන්න වගකීමක් තියෙනවා. ඒ වගකීම බැහැර කරන්න, ඒ වගකීමෙන් බැහැරට යන්න ඔබට සාධක සාක්ෂි ඕනෑ තරම් හදාගන්න පුළුවන්කම තියෙනවා. එහෙත් ඔබ මතක තියාගන්න, මෙය ඔබේ ගැටලුවක් පමණක් නෙවෙයි. දෙමව්පියන්ට නොසලකන කෙනා සමාජයේ ඉන්න වැඩිහිටියට සලකන්නේ නැහැ. එයාගේ හිත තුල ඒ තෙතමන ගතිය නැහැ. ඒ නිසා එයා සමාජයටත් පීඩාකාරී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ තත්වයට වැටෙන්න නොදී දරුවාව රැක ගැනීම දෙමව්පියන්ගේ යුතුයකමක්. නොතේරුම්කමට උනත් දරුවන් කරන වැරදි අඩුපාඩුකම් ඒ වේලාව තුල හඳුනාගෙන පෙන්වා දීම දෙමව්පියන්ගේ යුතුයකමක්, වගකීමක්. ඒ අනාගතයට බලපවත්වන ආයෝජනයක් කියන එක මතක තබා ගන්න. පින්වත්නි, කොසල් රජතුමා තුන්වනුව දැක්ක සිහිනය, ඒ සිහිනය අනාගතයට බලපවත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපි අද එය අත්විඳිමින් ඉන්නවා. අපිට එන ලොකු යුතුයකමක්, වගකීමක් පැවරිලා තියෙනවා. එය අනාගතයට බලවත් කරනවද, දුබල කරලා අඩු කරනවාද කියන වගකීම මේ වර්තමානයේ ජීවත් වෙන හැමෝටම තියෙනවා. එය මනවින් හඳුනාගෙන
ක්‍රියා කරන්න කියලා අපි මේ වෙලාවේ ඔබට කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. අද ඔබ ඒ ශ්‍රවණය කළේ කුසල් රජතුමාගේ සිහින 16න් 3 වෙනි සිහිනය. ඉදිරි සිහිනයන් පිළිබඳවත් අපි දේශනාව තුලදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් ඔබ ධර්ම ශ්‍රවණය කළා, පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා, සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාදය රැකවරණය සලසා දෙත්වා. මේ රට තුල ඇති වෙලා තියෙන මේ තත්වයන් අපහසුතාවයන් මගහරවාගෙන යහපත් ජීවිත ගත කරන්නට, සතුටින් ජීවිත ගත කරන්නට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සැලසේවා. දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මියගිය සැමටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මියගිය, රට නමින්, ජාතිය නමින් මියගිය සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසූ VFM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මෙලව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. දෙලව සුවපත්ව කෙලවර උතුම් නිවනින් සැනසීම ලබන්නට මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ අප සෑම දිනාටමත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන
උතුම් ගුණය දයා පින්දෙන්නම් පියාණනි සැනසේවා කියා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා